සවස 6යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා ප්‍රකාශය මයුරි අබේසිංහ. රටේ ආර්ථික රටාව වෙනස් කිරීමට මූලික පදනම යොදන අතුරු අයවැය ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. රජයේ හා අර්ධ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. හෙක්ටයාර් 2කට අඩු ගොවි ණය කපා හැරේ. ගැපිනි මව්වරුන්ට සහ අඩු ආදායම් ලාභීන්ට සහන රැසක්. සමෘද්ධි ලාභීන්ගේ දීමනාද ඉහළට. රාජ්‍ය ආයතනවල වංචා දූෂණ වැළැක්වීමට පූර්ණ බලතේ නිලධාරියෙක්. රජයේ සතෝ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකකයක්. විදේශ සිසුන්ට මෙරටදී අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කෙරේ. තැන්පත්කරුවන්ට හා සේවකයන්ට රාජ්‍ය බැංකුවල කොටස් අයිතීන් 20%ක්. ඉදිරි දින කිහිපයේදී ගංවතුර අවදානමක්. ඇෆ්ගනිස්තානයේ විදේශ සංචිතය ඩොලර් බිලියනය ඉක්මවයි. එංගලන්ත 19න් පහළ කණ්ඩායම හමුවේ ෂොන් ඩැනියල්ගෙන් ශතකයක්. තම දේශපාලන අරමුණු පසෙකලා ජාතික අරමුණු වෙනුවෙන් රට ජාතිය යලි ගොඩනැගීම සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. එවිට මාතෘ භූමිය ඉහළට ඔසවා තැබිය හැකිය. ලෝකය සමග තර්ක කරමින් ඉදිරියට යාමට හැකි ජාතියක් නිර්මාණය කිරීමටද ඉන් අවස්ථාව ලැබේ. එසේ නොවුනොත් රටක් ලෙස ලෝකෙන් කොන්වීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා කියා සිටී අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. මෙතෙක් රට තුළ පැවති ආර්ථික රටාව වෙනස් කිරීම සඳහා මූලික පදනම සකස් කෙරෙන්නේ මෙම අතුරු අයවැයිනි. අවුරුදු 25කට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. එමෙන්ම නව ආර්ථිකයේ ගොඩනැගීම සඳහා වන විස්තරාත්මක ප්‍රතිපත්තිය ලබන වසරේ අයවැය ලේඛනය මගින් ඉදිරිපත් කරන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ රටත් ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියොත් 2048 වර්ෂයේදී අපගේ 100 වෙනි නිදහස් සංවර්ධනය සමරන අවස්ථාවේදී පූර්ණ සංවර්ධිත රටක් බවට පත් වෙන්න අපට පුළුවන් වෙනවා. තවදුරටත් ණය ආධාර වලින් යැපෙන ජාතියක් වෙන්න අපට බැහැ. තවදුරටත් වෙනත් ශක්තිමත් ආර්ථිකයක් ඇති රට අතපාන ජාතියක් වෙන්නත් අපට බැහැ. අපේ රට ශක්තිමත්ව තනියම නැගී සිටිය හැකි රටක් බවට පත් කර ගැනීමට අපි හැමෝගෙම අපේක්ෂා විය යුතුයි. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක් වෙන්නේ කියා මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යලිත් ආරාධනා කරන්නේ මේ අවස්ථාවේදී රටේ අවශ්‍යතාව ජාතියේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වයේ ලබා දීම අපි හැමෝගෙම වගකීම නිසා. ආණ්ඩුව අහවල් ක්‍රියාව නිසා අප සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ කියා සමහර පක්ෂ කියනවා. අහවල් ප්‍රතිපත්තිය නිසා එකතු වෙන්නේ නැහැ කියා තවත් අය කියනවා. මම වුන්ට අවධානය කළ යුතු කරුණක් තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාවන්ව ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ මම නෙමෙයි. එය තනි පුද්ගලයෙක් හෝ තනි පක්ෂයක නෙවෙයි. එය පිටුවන්නේ ආණ්ඩුවේ සියලු පාර්ශ්වකරුවන්ගේ එකගත්වයේ අනුවයි. ඉතින් ඔබට නොගැලපෙන ප්‍රතිපත්තිනෝ ක්‍රියාවන් තිබේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළ ඒවා වෙනස් කිරීමේ අයිතිය සහ බලය ඔබට ඇති බවත් මම නැවත අවධානය කරන්න කැමතියි. රජයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් දක්වා අඩු කෙරේ. වයස අවුරුදු 60ක් දක්වා සේවය කර ඇති සියලු සේවකයන් දෙසැම්බර් 31 වෙනිදා වන විට විශ්‍රාම ගත යුතුය. එකතු කළ අගේ මත පැවති බද්ද 12 සිට 15 දක්වා වැඩි කෙරේ. එය සැප්තැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මකයි. හෙක්ටයාර 2කට අඩු ගොවීන් ලබාගත් ණය කපා හැරීමට ක්‍රියා කෙරේ. එහිදී ප්‍රතිලාභ හිමිවන ගොවීන් සංඛ්‍යාව 28,000කට වැඩිය. මෙහිදී බැංකුවට අය වී යුතු මුදල් මහා භාණ්ඩාගාරය මගින් බැර කෙරේ. ඒ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 350කි. වසර 2025 වන විට රාජ්‍ය ආදායම 15% දක්වා වැඩි කෙරේ. ගැපිනි මව්වරුන්ට දැනට ලබා දෙන රුපියල් 20,000ක දීමනා වෙනුවට තවත් රුපියල් 2,500ක මාසික අතිරේක දීමනාවක් පිරිනැමේ. අඩු ආදායම්ලාභී පවුල් 61,000ක් වෙනුවෙන් ලබන පළමුවෙනිදා සිට මාස 4ක් රුපියල් 10,000 බැගින් ලබා දීමට ක්‍රියා කෙරේ. කුඩා ධීවර යාත්‍රා හිමියන් විදුලිපළ පහසුකම් නොමැති වතු පවුල් සඳහාද සහනාධාර පිරිනැමේ. ආදායම් වැඩි කර ගැනීමේ යෝජනා ලබන වසර අයවැය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කෙරුණේ. හඳුන්වා දුන් නව ආදායම් යෝජනා ඔක්තෝබර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ සමගම මුදල් අච්චු ගැසීමද අඩුවනු ඇත. බදු ගෙවීම පැහැරහැරීම වැළැක්වීම සඳහා බදු පරිපාලනය කිරීමට නියමිතයි. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදල් යෙදවේ. රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ වැළැක්වීමට බලය සහිත අධීක්ෂණ ජනරාල්වරයෙකුට පත් කිරීමට නියමිතයි. කාර්යක්ෂම වියදම් කළමනාකරණයකට රාජ්‍ය සේවකයන් කළමනාකරණය කළ යුතුය. රාජ්‍ය කටයුතු සඳහා ඉන්ධන යොදාගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීමෙන් වැළකී. ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති සම්පාදනය කළ යුතුය. ආර්ථිකය අඩාල කිරීම මුරණ්ඩු තීරණ ගැනීමෙන් වැළකීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේදී අධීක්ෂණය කිරීමට කමිටුවක් පත් කෙරේ. ස්වාධීනව ක්‍රියාත්මක කිරීම මාසික ණය කළමනාකරන ආයතනයක් මහා භාණ්ඩාගාර යටතේ ස්ථාපිත කෙරේ. සුබසාධන වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිලාභින්ගේ ගිණුමට ඍජුවම මුදල් ලබා දීමට ක්‍රියා කෙරේ. කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම නිසා පීඩාවට පත් වූ අයට මාසික දීමනාවක් ලබා දීමට රාජ්‍ය දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් ඉදිරි මාස 4ද ක්‍රියාවට නැංවේ. සමෘද්ධි පවුල් ලක්ෂ 17ක් සඳහා වන දීමනාව රුපියල් 5000ත් 7500ත් අතර මුදලකින් වැඩි කෙරේ. සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින අයට රුපියල් 5000ක తాවකාලික දීමනාවක් යෝජිතයි. විදේශ සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවෘත කෙරේ. ඒ වෙනුවෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරිගැන්වේ. ශාඛා විශ්වවිද්‍යාල ඇති කිරීමටද ක්‍රියා කෙරේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පිහිටුවීමට නියමිතයි. එතෙර ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් පිහිටුවේ. එළවලු පළතුරු මල් හා තේ ප්‍රවාහනයට හාලියල සිට කොළඹට නව දුම්රිය සේවාවක් ආරම්භ කෙරේ. රජයේ සතු ව්‍යවසායන ප්‍රතිභවගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට යෝජනා කෙරුණි. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ. ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ ගනිමින් සිටින ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැර ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 50ක් සම්බන්ධයෙන් නියමිත ඉලක්ක සමීපව අධීක්ෂණය කෙරේ. ඒ සඳහා හඳුන්වා දී ඇති ආයතනික අභිප්‍රාය ප්‍රකාශ නැවත සක්‍රිය කෙරේ. රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතීන් 20% එම බැංකුවල තැන්පත්කරුවන්ට හා සේවකයන් වෙත පිරිනැමේ. වකුගඩු වැඩිහිටි ආබාධිත දීමනා වැඩි කෙරේ. මහකන්නේදී පොහොර මිලද අඩු කිරීමට නියමිතයි. නව ප්‍රවණතා අලුත් සිතුවිලි ඔස්සේ ක්‍රියා කිරීමට හැකි වේ නම් මෙරට ආර්ථික අර්බුදය ඉක්මනින් විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. මේ තරම් ආර්ථික අගාධයකට අප මෑත ඉතිහාසයේ අද වැටී නැහැ. තවමත් අපේ රටේ සමහර අයට මේ බරපතලකම ගැන සැබෑ අවබෝධයක් නැහැ. දුෂ්කර බව ගැන, අසීරුතා ගැන පෙන්වා දෙද්දී ඔවුන් උපහාසයෙන් බලනවා. නමුත් ඊට වඩා වගකීමකින් හිතන අයත් අප අතර ඉන්නවා. ඔවුන් මේ අගාධයේ ගැඹුරු අවබෝධ කරගෙන තියෙනවා. මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අපි සිදු කළ යුතු මූලික කාර්යයක් වන්නේ සම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තර වලින් බැහැර වී මහා පොළවේ යථාර්ථයත් ගෝලීය පරිසරය ගැන මැදිහත් සිතින් විමසා බැලීම. අලුත් ලෝකයේ අලුත් ප්‍රවණතාවයන්ට අනුව අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්නට හැකිනම් අපට ආර්ථික අර්බුදය විසඳා ගන්නට පුළුවන්. ජනතාව ඉල්ලා සිටි වෙනස ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති මනුෂ්‍ය නානායක්කාර මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ ඇමතිවරයා සිස්ටම් එකම චේන්ජ් කරන්න පුළුවන් ගමනක ආරම්භය තමයි මේ පටන් ගන්නෙ. මෙතනට එළුන්දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථික ක්‍රමය කොයි විදිහටද? වගේම අධ්‍යාපන ක්‍රමය කොහෙටද දිශාගත වෙන්නේ? ඒකම රැකියාව වෙළඳපොළ කොහෙටද දිශාගත වෙන්නේ? ව්‍යවසායකත්වයේ කොහෙටද? මේ සියලු ක්ෂේත්‍ර ආවරණය කරලා තමයි අද කතා කරේ. ඒ වගේම සුබ සාධනයක් අමතක කරේ නෑ. කොච්චර රටට ආර්ථික ප්‍රශ්න තිබුණත් සුබ සාධනයත් ඒහා සමානවම සලකලා ඇතිබැරි මිනිස්සුත් යම් තැනකට ඔසවා තබා ගන්න ගමන් තමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතාද අදහස් ඉදිරිපත් කළේය. රාජ්‍ය සේවය ගැන ප්‍රතිසංස්කරණ කරනකොට වැඩ කරන ජනතාවට හිතවන් නැතුව ප්‍රතිසංස්කරණ කර යුතුයි. නිසා අපි විශ්වාස කරනවා ස්වේච්ඡාව කැමැත්තෙන් රාජ්‍ය සේවයේ කියන අතිරික්ත පිළිබඳව තීරණ සේවකයෝ ගන්නවා නම් ඒ විශ්‍රාම වයස අද කිරීම මම හිතන්නේ වෙලාවේ අවශ්‍ය දෙයක්. තරුණ පරම්පරාවට රස්සාවල් ලබා ගැනීමට ඒක අවස්ථාව හදිනම් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ සමහර දේවල් වැදගත්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්
අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙක සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. කළු, කැලණි, ගින්, නිල්වලා සහ මහවැලි ගංගා ආශ්‍රිතව මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය. පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතුය. සියලු ආපදා කළමනාකරණ ඒකක ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ හදිසි මෙහෙයුම්වලට අදාළ සියලු අංශ සීරුවෙන් තබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසයි. හදිසි ගැටලුවක් ඇති වුවහොත් 117 අංකයට දැනුම් දිය හැකිය. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ජාතික කඩදාසි සමාගමේ නිෂ්පාදන කටයුතු සාර්ථකව සිදු කිරීමෙන් පවතින බව එහි සභාපති විමල් රූපසිංහ මහතා පවසයි. වසර 8ක් පමණ නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ වාලචීන කඩදාසි කම්හලේ කටයුතු 2020 වසරේදී ආරම්භුණි. මේ නිසා රටට අවශ්‍ය කඩදාසි වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් නිෂ්පාදනය කිරීමට හැකි වී ඇත. සුදු වර්ණ මුද්‍රණ කඩදාසි, ලොතරැයි සඳහා භාවිත කරන කඩදාසි සහ වර්ණ පුවත්පත් මුද්‍රණය සඳහාද මෙහි විශේෂ කඩදාසි යොදා ගැනේ. එමෙන්ම ඇඟලුම් කර්මාන්තයේ මෝස්තර සකස් කිරීමටත් ඇසුරුම් කර්මාන්තය සඳහාත් මෙහි කඩදාසි නිෂ්පාදන පවතී. මෙය නැවත ප්‍රතිව්‍යුහගතකරණය කළ සාර්ථක රාජ්‍ය ව්‍යාපාරයක් බව සභාපතිවරයා කියා සිටී. මෙවන විට 150කට වැඩි පිරිසකට රැකියාද ලබා දී තිබේ. අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෘත්තීය සමිතිය හා බහුජන සංවිධාන එක්ව පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකම මාර්ග අවහිර වේ. විරෝධතාකරුවන් පළවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර භාවිත කිරීමටද පොලිසියට සිදුවිය. ඒ අතරම ඉකුත් මේ 10 වෙනිදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාට පහර දුන් බවට අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා ලබන 13 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මීට සම්බන්ධ 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. රාජ්‍ය ආයතන වලට ජනතාව ඉදිරිපත් කරන ගැටලු හා විමසීම් වලට ප්‍රතිචාර දැක්වීමේදී ඉක්ුත් කාලයේ සිදුවී ඇති ප්‍රමාද වැළැක්වීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කරයි. අදාළ චක්‍රලේඛයට අනුව අවසන් පිළිතුරක් ලබා දිය නොහැකි මොහොතක ලිපිය ලැබී සත්‍යයක් තුළ එය ලැබුණු බවට පිළිතුරක් අදාළ පාර්ශ්ව වෙත ලැබීමට සැලැස්විය යුතුය. සති 4ක් තුළ අවසන් පිළිතුර යැවීමද අනිවාර්ය කර තිබේ. පිළිතුරු ලිපියේ අත්සනට පහරින් විෂයභාර නිලධාරියාගේ දුරකථන අංකය, ෆැක්ස් අංකය සහ විද්‍යුත් ලිපිනේ සඳහන් කිරීම අනිවාර්ය වේ. කාර්යාලය වෙත ලැබෙන විද්‍යුත් ලිපි පරීක්ෂාව නිතිපතා සිදු කළ යුතුය. ඒවාට එදිනම පිළිතුරු ලබා දිය යුතුය. එසේ නොවන්නේ නම් පිළිතුරු දෙන දින සඳහන් කර පිළිතුරක් යැවිය යුතුය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භුණි. අද මෙන්ම හෙටත් සැසිවාර 3ක් යටතේ මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වේ. 3000කට ආසන්න පිරිසක් මෙහිදී උපාධි හිමි කර ගැනීමට නියමිතයි. ඊට පශ්චාත් උපාධි 343ක් සහ ආචාර්ය උපාධි 16ක් ඇතුළත්ය. දන්ත වෛද්‍ය පීඨයේ උපාධිය තවත් වසරකින් දීර්ඝ කිරීම නිසා මෙම වර්ෂයට අදාළව උපාධි ප්‍රදානයක් සිදු නොවිය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ විවිධ සවියක් CIB ජනජය වාසනා ආරම්භුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ බිල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. මහවිලච්ච ගොවි ජනපදයේ පුරා ඇති අලි මිනිස් ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ ඒකාබද්ධ ගොවි සංවිධානය අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙන් අද ඉල්ලීමක් කළේය. වල්ලාලි තලජනය නිසා භෝගවගාව රැක ගැනීමට අසිරු වී ඇතැයි ඔහු පෙන්වා දුන්හ. ලැබෙන අලි වැඩි ප්‍රමාණවත් නොවන බවටද චෝදනාවක් එල්ල විය. මෙම තත්ත්වයට මුහුණ දීමට වනජීවි දෙපාර්තමේන්තුව අපොහොසත් බවද ගොවි සංවිධාන සභාපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දුන්නේය. තවත් චෝදනාවක් වූයේ පෞද්ගලික වෙළඳුන් වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 80-90 වැනි මිලකට බවයි. විවිධ සවියක් CIB ජනජය වාසනා ආරම්භුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ බිල්පතට වටිනා තෑගි.
අදම CIBN විදෙස් පුවත්. ඊයේ පස්වරු වන විට ඇෆ්ගනිස්තානයට මානුෂීය ආධාර ලෙස තවත් ඩොලර් මිලියන 40ක මුදල් ප්‍රමාණයක් ලැබුණු බව එරට මහ බැංකුව සඳහන් කරයි. එම මුදල මෙවන විට රටේ වාණිජ බැංකුවකට මාරු කර ඇතැයිද සඳහන් වේ. ඉදිරියේදී සියලු රටවල් සමග හොඳ බැංකු සබඳතා පවත්වාගෙන යාම ඇෆ්ගනිස්තානයේ අපේක්ෂාවයි. එරට මෙවන විට විශාල ඩොලර් හිඟයකට මුහුණ දී සිටී. මීට සති කිහිපයකට පෙරද එරටට ඩොලර් මිලියන 40ක ජාත්‍යන්තර ආධාර ලැබුණු අතර සමගම රටේ විදේශ සංචිතය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ ගොස් තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දකුණු පළාතේ වැව් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භේ. ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි වැව්වල පිරී පවතින ආක්‍රමණශීලී ජලජ පෙළෑට ඉවත් කිරීම මේ යටතේ සිදු කෙරේ. වැව්වලට සම්බන්ධ ඇල මාර්ගද පිරිසිදු කෙරෙන අතර ගොවිතැන වඩාත් සක්‍රිය කිරීම මෙහි අරමුණයි. දැනටමත් වැව් 100කට වැඩි සංඛ්‍යාවක් පිරිසිදු කර ඇත. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ඉංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවන යෝන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඩර්බිහිදී දැන් පැවැත්වේ. තරගයේ තුන්වන දිනේ මීට ස්වල්ප වේලාවකට පෙර ශ්‍රී ලංකා 19න් පහළ පිළ කඩලු 4ක් දැවී ලකුණු 307ක් රැස් කරගෙන සිටියේය. ෂෙවොන් ඩැනියෙල් ලකුණු 155කට දැවී ගියේය. එංගලන්ත 19න් පහළ පිළ ප්‍රථම ඉනිම සඳහා රැස් කළේ ලකුණු 381ක් පමණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. කොළඹ කොටස් ස්වමාර්ගයේ ලැයිස්තුගත හුන්නස් හෝල්ඩින්ග්ස් PLC සමාගම යටතේ ඇති මහනුවර හුන්නස් හෝටලයේ කළමනාකාරීත්වය ජාත්‍යන්තර සමාගමක් වෙත පැවරීමට යයි. ඒ පිළිබඳව කොළඹ කොටස් ස්වමාරුවටද දැනුම් දී ඇත. මිනිසා එය ළඟදීම නවීනතම සුඛභෝගී ප්‍රමිතීන් යටතේ පූර්ණ අලුත් වැඩියාවකට ලක් කෙරේ. එකුදා ඒ කොටස් රැසක් ජපන් ආයෝජකයෙකු මිලදී ගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ඉදිරි මහකන්නේදී හෙක්ටයාර 1,10,000ක බඩ ඉරිඟු වගා කෙරේ. රට තුළ සත්ව නිෂ්පාදන මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ බඩ ඉරිඟු ප්‍රමාණවත් තරම් නොමැති නිසාය. ඉකුත් වසරේ මහකන්නේදී මෙරට බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් टොන් 90,000ක් දක්වා පහත වැටී ඇතැයිද ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් टොන් 2,80,000ක් පමණ වේ. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව දිවයිනට ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි තත්ත්වයේ හේතුවෙන් ඉදිරි දින 3ේදී බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ තද වැසි ඇතිවේ. අද පස්වරේද ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇදහැරේ. යලි සිරස්තල රටේ ආර්ථික රටාව වෙනස් කිරීමට මූලික පදනම යොදන අතුරු අයවැය ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. රජයේ හා අර්ධ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. හෙක්ටයාර 2කට අඩු ගොවි ණය කපා හැරේ. ගැබිනි මව්වරුන්ට සහ අඩු ආදායම් ලාභීන්ට සහන රැසක්
සමෘද්ධිලාභීන්ගේ දීමනාත ඉහළට. රාජායතනවල වංචා දූෂණ වැළැක්වීමට පූර්ණ බලති නිලධාරියෙක්. රජයේ සතු ව්‍යවසායන් ප්‍රතිවිභාගත කිරීමට ඒකකයක්. විදේශ සිසුන්ට මෙරටදී අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කෙරේ. තැන්පත්කරුවන්ට හා සේවකයන්ට රාජ්‍ය බැංකුවල කොටස් අයිතීන් 20%ක්. ඉදිරි දින කිහිපයේදී ගංවතුර අවදානමක්. ඇෆ්ගනිස්තානයේ විදේශ සංචිතය ඩොලර් බිලියනය ඉක්මවයි. ඉංගලන්ත 19 පළ කණ්ඩායම හමුවේ ෂෙවොන් ඩැනියල්ගෙන් ශතකයක්. ප්‍රවෘත්ති සමාප්තයි.